ආයිබෝන් හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් අපි පටන් ගන්න යන්නේ මේකේ අද නොමිලේ හඳහන් පරීක්ෂාව සඳහා ඒ ආරම්භය සඳහා යන්න කලින් අපි ඉස්සෙල්ලා ගුරු මන්ත්‍රම් 12 සැරයක් කියමු. ඕම් ගුරවේ නමක් 12 සැරයක් කියන්න. ඕම් ගුරවේ නමක්. 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 ओम गुरवे ओम नमः. गुरवे नमः। ओम ओम गुरवे नमः. गुरवे नमः। ओम गुरवे ओम नमः. गुरवे नमः। ओम गुरवे ओम नमः. गुरवे नमः। ओम गुरवे नमः. ओम गुरवे नमः. ओम गुरवे नमः. ओम गुरवे ओम शांति शांति शांति. හරි. අද තියන්නේ පළවෙනි මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ කවුරු හරි එක්කෙනෙක් මයික් එක ඔන් කරලා කතා කරනවා නම් ඒ වෙලාවට සුදුසු විදියට විතරක් මයික් එක ඔන් කරගන්න. පසුබිමෙන් සද්ද ඇති කරන්න එපා. මොකද අනිත් අයට මේක ඩිස්ටර්බ් වෙන නිසා. කාටවත් හිරිහැර වෙන ආකාරයට බාහිර ශබ්ද ඇතුල් කරන්න එපා. ඒක නතර කරලා දාන්න. අපිට පුළුවන් විදියකට මේකේ අපි මේ එන කට්ටියට සම්පූර්ණයෙන්ම පලාපල මේකේ කියන්න උත්සාහයක් ගන්නවා. මේකේ මේ උත්සාහය සඳහා මම අද යොදවන්නේ ඒ වගේම කැමැත්තෙන් ඉන්නේ මාස දෙකක් වගේ කාලයක් තුලදී ජ්‍යොතිෂය හදාarලා ඒකෙදී ඒගොල්ලෝ ඉගෙනගත දැනුමෙන් අනුව අනිත් අයට උදව් උපකාර කිරීම සඳහා ඒගොල්ලන්ගේ තියෙන හඳහන් වල තියෙන දෝෂයන් දැකීම සහ පලාපල කියන්න පුළුවන් අය තමයි අපි මෙතෙන්දී කිසිම කෙනෙකුට නොමිලේ ශාන්ති කර්ම ලබා දෙන්නේ. අපි මෙතෙන්දී කරන්නේ ඔයගොල්ලන්ගේ හඳහනේ යම් කිසි ගැටලු තියෙනවා, දෝෂයන් තියෙනවා. ඔබ සුදුසු ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් ළඟට ගොස් ඔබගේ විසඳුම් ලබා ගන්න කියන එක විතරක් මඟ පෙන්වීමක් පමණයි. මොකද ඒ කල යුතු දේ මඟ පෙන්වීම විතරක් ප්‍රමාණවත්. මේකෙදී ඒගොල්ලෝ සූදානම් වෙලා ඉඳී. ඒ වගේම මමත් උදව් කරනවා මේකේ ඉන්න කට්ටියට ඕනම කෙනෙකුට නොමිලේ පලාපල සීමා සහිතව ප්‍රකාශ කිරීමක් පමණයි කරන්නේ. කිසිම විදිහකට ඒ තමන්ගේ තියෙන ගැටලු වලට අපි විසඳුම් දෙනවා නම් ඒක ඒ ශාස්ත්‍රවන්තයා හමු වෙලා නිවැරදි ගුරු දක්ෂිනාවක් ඒ කියන්නේ තමන් ඒ ගුරු පඬුරක් දිය යුතු වෙනවා. එයාට කැමති ප්‍රමාණයට ඒ ගුරුවර ඒ උපදෙස් දෙන එක්කන බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ඒ දීලා ඒ දේවල් කරගන්න. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත. ඒක අපිට අදාළ නැහැ. ඒ වගේම දෝසතර කියලා පොඩි ජ්‍යොතිෂ සමූහයක් තියෙනවා. ඒ සමූහය තුලදී මේ අය ඉදිරියේදී එහි හඳහන් පළ කරන අයට කර්මානුරූපව ඒගොල්ලෝ විඳවන දේවල් මොනවද කියන එක පැහැදිලි කිරීමක් කරනවා. ඒකෙදි ඒ හඳහන් පළ කළා විමසනට දෙයට නෙමෙයි අපි උත්තර දෙන්නේ. ඒගොල්ලන්ගේ හඳහනේ තියෙන දෝෂයන් වලට උත්තර දෙනවා. ඒ දෝෂයන් වලට හඳුනාගත්තට පස්සේ දෝෂයන් වලට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඒ පුද්ගලයන් යොමු වෙලා ඒගොල්ලන්ගේ සුභසිද්ධිය සඳහා කටයුතු කරන ඇතැයි සම්පූර්ණයෙන් බලාපොරොත්තුවක් සහිතව පමණයි. හරි. කැමති කෙනෙකුට පුළුවන් මේ අවස්ථාවේදී තමන්ගේ හඳහන ඉදිරිපත් කරන්න. ඒකට මම කියන්නද සර්? ඉස්සෙල්ලා නම සඳහන් කරන්න කවුද කතා කරන්න කියලා? මම ෂෙමාරා ප්‍රේමරත්න. ඔව් ෂෙමාරා කියන්නේ වාගේ හරි කියන්නේ මොකද්ද උත්තර දෙනවනම්? ඒ කියන්නේ සර් වෙලාවද කියන්න ඕනේ? ඔව් දැන් ඔව් එච්චරයි. වෙලාවයි 1979යි මාසේ නොවැම්බර් මාසේ 14 පස්වරු 2:32 කොහෙදද? කොළඹ. ස්ත්‍රී පුරුෂ භාවය? ස්ත්‍රී. හරි. ලග්නේ ඉන්නේ
මීනද ලග්නේ ඉන්නේ? මීන ලග්නේ. හරි. හොඳයි. මේකේ කැමැත්තෙන් ඉන්න කවුරු හරි ඉන්නව නම් ඔය ඉගෙන ගත්ත අයගෙන් ඉන්නව නම් මම ඒක බලලා කියන්නම් මෙතන. කවුරු හරි එක්ක ඉදිරිපත් වෙන්න ටක් ගාලා වෙලාව මදි. මේ සඳහා මේ අර අලුත් කණ්ඩායමෙන් ඉදිරිපත් වෙච්ච කවුරු හරි ඉන්නව නම් මෙයාගේ තියෙන දෝෂයන් ටික කියන්න යාට. සඳුන් පුළුවන්ද? සර් ස්ක්‍රීන් ෂෙයා වෙලා නැහැ. ස්තුතියි මතක් කරාට ඒක. දැන් හරිද බලන්න. සඳුන් ඔතන ඉන්නවද? ඉන්නවා. හරි මේක ඉන්නවා සර්. හරි හරි හොඳයි. එහෙනම් සඳුන් මේක කියන්න බලන්න මේ පළවෙනි සැරේට මේකේ තියෙන දෝෂයන් ටික මොනවද කියලා? සර් විනාඩි 5ක් විතර දෙනවද ඒ ටික? ටක් ගාලා මේක සටහන් කරගන්න අවශ්‍ය දේවල් ටිකද? ඔව් සර්. හරි මම එනම් උදව්වක් හැටියට කරන්න මෙතන තියෙන්නේ මොනවද කියන එක බලලා මාක් කරලා දාන්නම්. හරි මේකේ ඉස්සෙල්ලා පටන් ගමු අපි ගුරුට තියෙන ප්‍රශ්නේ. මේ දෙක පේනවද සඳුන්? ඔව් සර් පේනවා. රාහු මංගල රාහුට 12 විතරක් ගන්න. අමතර ඒවා ගන්න එපා. සර් මෙයා මේ ආත්මෙදී මේ භවයේදී මෙයා මේ ගුරුවරුන්ගේ උපදේශකයන්ගෙන් කෝපයටපත් වෙනවා. ඒ වගේම වංචාවට රැවටීමට කම්පැනියටපත් වෙනවා. ඒ වගේම මෙයා 1 2 3 4 5 සර් ඇහෙනව නේද? ඔව් ඇහෙනවා සඳුන්. මට පොඩි සිග්නල් අවුලක්. මෙයාට මෙයා බුද්ධිය මෙහෙवला කටයුතු කරන අවස්ථාවල් වලදී මෙයා කෝපයටපත් වෙනවා. ඒ වගේම රැවටීමට වංචාවකට ලක් වෙනවා. ඒ වගේම මෙයා රැකියා ස්ථානයේ කටයුතු කරද්දී ඒ වගේම රැකියා ස්ථානයේ තමන් එක කටයුතු කරන අයගෙන් කෝපයටපත් වෙනවා. සඳුන් මේක කියන්න ඕනම දෙයක් කරන්න ගියාම යම් කර්මයක් කරන්න රැකියාවම ගන්න එපා එතන 10 රැකියාව පමණක් නොවේ. හරි කියන්නකෝ. යම් කර්මයක් කරන්න යද්දී රැකියා ස්ථානයේ කරන කටයුතු වලදී මෙයා කෝපයටපත් වෙනවා. ඒ වගේම රැවටීමට වංචාවට කම්පැනියටපත් වෙනවා. ඒ වගේම මෙයා තමන්ගේ මෙහිකරුවන් සමග කරන කටයුතු වලදී ඒ වගේම තමන්ගේ සතුරන් නිසා ඒ වගේම තමන්ගේ සතුරන්ගෙන් එන ප්‍රශ්න වලට මුහුණ දෙන අවස්ථාවලදී මෙයා කෝපයටපත් වෙනවා. ඒ වගේම රැවටීමට වංචාවට කම්පැනියටපත් වෙනවා. ඒ වගේම මෙයා තමන්ගේ ගෙදරයි සමග කරන කටයුතු වලදී ඒ වගේම කුඩා කණ්ඩායම් සමග කරන කටයුතු වලදී ඒකම මුදල් ඉතිරි කිරීම ඉතුරු මුදල් ආශ්‍රිතව කරන කටයුතු වලදී මෙයාව කෝපයටපත් වෙන ඉදිරි සිදුවීම් සිද්ධ වෙනවා. ඒ වගේම මෙයාට පාරම්පරික උරුමයන් ලැබෙන අවස්ථාවලදී ඒ වගේම කලත්වයගෙන් ධනෙ වගේ දාය අට නෙමෙයි. ආරේක නව මට කියලා මෙයා තමන්ගේ
පියා සමග කටයුතු කරද්දී උසස් නිලධාරීන් සමග කටයුතු කරද්දී ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු වලදී මෙයා කෝපයටපත් වෙනවා. මෙහිමයි දෙපැත්ත කියන්න මෙයා ඒ අය මෙයා වෙත කෝපය මුදා හරින්නත් පුළුවන් නැත්නම් මෙයා රාහු 12 ඒ 12 විතරක් ගන්න. හරි ඕකේ. කියන්නකෝ. ඒ වගේම මෙයා තමන්ගේ අන්තර් සම්බන්ධතාවවලදී ඒ වගේම හවුල් කටයුතු කරද්දී මෙයා රැවටීමට වංචාවට කම්පැනියටපත් වෙනවා. ඒ වගේම මෙයා ලාභ අපේක්ෂාවෙන් යම් කිසි කටයුත්තක් සිදු කරද්දී නෑ ඔක වැරදි. ඔක 12. රාහුගේ භාව ටික 12 මේ මීන ලග්නේ. හරි මේ විදේශාශ්‍රිත කටයුතු කරද්දී විදේශ කියන එක පැහැදිලි කරලා දෙන්න. එයා දන්නේ නැතුව ඇති. විදේශ කියන්නේ තමන්ගේ ආගම භාෂාව ඒ වගේ තමන්ගේ නොවන දෙයක් කතා කරන්නේ ඒ වගේ තමන්ගේ නොවන දෙයක් භාවිතා කරන කට්ටිය ඒ වගේ කට්ටිය සමග කටයුතු කරද්දී ඒ වගේ විදේශයන් එක්කරන යම් ගනුදෙනුවකදී මෙයාව කෝපයේ මෙයාව වංචාවට රැවටීමට සහ කම්පැනියට පත් වෙන දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම හත් ගත්තහම මෙයා අන්තර් සම්බන්ධතාවවලදී ඒ වගේම හවුල් කටයුතු කරද්දී ඒ වගේ අවස්ථාවලදී කෝපයටපත් වෙන්නේ සෝරි වංචාවට රැවටීමට කම්පැනියටපත් වෙනවා. ඒ ටික තමයි ගුරුගේ ශාපය නිසා මෙයාට ඇතිවන ප්‍රශ්න ටික. කවුද මේක ලබා දුන්න හඳහන? මම ෂෙමාරා ප්‍රේමරත්න සර්. ෂෙමාරා ඔයාට තව මොන හරි ඔය කියපු දේවල් වල තියෙනවා නම් ඔයාට විරෝධතා දක්වන්න පුළුවන්. ඒ වගේම නැත්නම් ඔයාට තව පැහැදිලි කරගන්න ඕන නම් අහන්න පුළුවන්. විරෝධතාවයක් නැහැ සර්. ගොඩක් කියපු දේවල් ඇත්ත. ඔය එතකොට මට මේ සර් අර 6 වෙනි කොටුවේ ග්‍රහය 4 දෙනෙක් ඉන්න එකෙන් මට ලොකු බලපෑමක් වෙනවද ජීවිතේට? මොකද්ද බලපෑම කියන්නේ? මේ කරන්න යන දේවල් ගොඩක් ආපස්සට ඇදලා ගන්නවා වගේ එකක් තියෙනවා. කිසි දෙයක් කරාට හරියන්නේ නෑ. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක ඔයාගේ තියෙන්නේ මේ ඔයාගේ කලින්ම තියෙන්නේ සඳුන් පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙයා ගිය ආත්මයකදී මොනවද කරලා ඇවිල්ලා තියෙන්නේ කියන එක. මෙයාගේ මේ ගුරුගේ ශාපයට අදාළව ගත්තොත් මේ තමන්ගේ මේ තමන්ට වඩා ආධ්‍යාත්මික උසස් ගුරුවරුන් උපදේශකයන් වගේ පුද්ගලයන්ව කෝපයටපත් කරලා තියෙනවා. ඒ වගේම රවට්ටලා තියෙනවා, වංචා කරලා තියෙනවා. ඒ වගේ දේවල් සිද්ධ කරලා තියෙනවා. ඒක නිසා එයාට මේ ආත්මයේදී ඒ ආකාර අත්දැකීම් වලට මුහුණ දෙන්න තියෙනවා. එයා කරලා තියෙන පූර්ව ජන්මවල කරලා තියෙන ඒ අයහපත් කර්ම නිසා. ෂෙමාරා ඔයාට ඇහුණද? ඔව් සර්. ඒක තමයි ප්‍රශ්නේ එකක් ඒකේ තියෙන. මේකේ තව ගොඩ හරියක් ගැටලු තියෙනවා. මම ඒක නෑ කියන්නේ. මේකේ ගොඩ හරියක් ගැටලු තියෙනවා. ඉතින් ඒ ටික එකක් විතරයි. අනිත් එක ඔව් ඒ ටික එකක් විතරයි. ඉතින් ඒකෙදී ඔය කියන ගැටලු වලට මුහුණ දෙන්න ඔයා කලින් ආත්මයේදී කරන ලද අයහපත් ක්‍රියාවන් වල හේතුව නිසා මේක ආපු එක. නැතුව මේ 4 දෙනා ඉන්න නිසා නෙමෙයි. ඒ 4 දෙනා ඉන්න බොහෝ වෙලාවකට අවස්ථාවකදී ඔයා පහුගිය ජන්මයකදී මේ යම්කිසි ආගමික වෘතයක් සමාදන් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ අපි කිව්වොත් ක්‍රිස්තියානි නම් ඒකේ ස්වාමිවරකවරයෙක් වෙච්ච කෙනෙක්. බෞද්ධ නම් භික්ෂුවක් වෙ හැටියට හිටපු කෙනෙක්. දැන් සනාතන ධර්ම හිටියනම් ඒක සාදුවරයෙක් වෙලා ඒ අර ප්‍රෞජ්‍යා ඒ කියන්නේ භික්ෂුවකක බේසෙන් වගේ නැත්තම් ඒ ආගම වෙනුවෙන් කැප වෙලා ඒකට වෙනුවට ධර්මය රැකීම වෙනුවෙන් කටයුතු කරන ලද යම්කිසි මාර්ගයක හිට පුද්ගලයෙක් ඒ ග්‍රහය 4 දෙනා කියන්නේ ඒ කතාව. ඔයාලට දැනෙනවා ඇති? ඔව්. තේරෙනවා. ඒක දැනෙනවා මේ උප්පත්තියත් ඒක දැනෙනවා ඔහොම තියෙනවා. ඔව්. එතකොට සර් මේ මවගේ පැත්තේ මොකක් හරි
පැත්ත ටික කියලා දාන්න සඳුන්. අපි නොකිය හිටියේ ඒක මමගේ පැත්තත් කියන්න. ඒක නිසා වෙන අම්මටත් ඔය වගේම කළා තියෙනවා. අම්මෝ රවට්ටලා තියෙනවා. අම්මෝ අතින් පයින් සැලකුවද කියන එකත් අපි ප්‍රශ්නයක් වෙනම තියන්න ඕනේ. හරි. කියන්න සඳුන්. අවශ්‍ය මෙයා ගියාත්මේදී අම්මටත් මේ කෝප ගන්නලා තියෙනවා. ඒ වගේම වංචා කරලා තියෙනවා මවටත් කම්පැනිට පස්සේදී දේවල් කරලා තියෙනවා. ඒක නිසා යාට මෙයාත් මේදී ඒ ටික කියන්න. හරියට හරි. ඒ ටික කියන්නකෝ. හරි. චන්ද්‍රයා සම්බන්ධයෙන් ටික විතරක් කියන්න. එන විදිය. ඔව් මෙයාත් මේදිත් එයාට මවගෙන් ඒ හා සමාන දේවල් සිද්ධ වෙනවා. චන්ද්‍රයාගේ භාවයකදී කියන්නේ. ඔව් එතකොට මෙයා තමන්ගේ දරුවන් සමග කටයුතු කරද්දී තමන්ගේ අනුගාමිකයන් සමග කටයුතු කරද්දී මෙයා කෝපයටපත් වෙනවා ඒ වගේම වංචාවට කම්පනයට රැවටීමට ලක් වෙනවා ඊට පස්සේ අනිත් ටික ඉස්සෙල්ලා කිය විදිහටම යන්නසෝ ඒක දෙකම එකට සම්බන්ධයි. ඔව් ඒක හරි. ඇහුණද ෂමාරා? ඇහුණා සර් මේ මව ගැන කියපු කතා නම් 100%ක් ඇත්ත. මේ මොකද මේ මට ඒ පැත්තෙන් මගේ ජීවිතේට ලොකු හානියක් වෙලා තියෙන්නේ අම්මගේ පැත්තෙන්. ඒ වෙච්ච දේ දැන් වෙනකම්ම මට බලපාලා තියෙන්නේ මට දැන් අවුරුදු 42ක්. ඒ වෙනකම්ම මට දැන් ඒ හැමදේම බලපාලා තියෙන්නේ ඒවා විවාහ ජීවිතේටත් ඒ අම්මගෙන් වෙන බලපෑම් වලින් අවාසි වෙලා තියෙනවා මට. මට තව එක දෙයක් දැනගන්න පුළුවන් නම් විවාහය ගැන මොකක්ද කියන්න පුළුවන් කියලා සර් මට ගොඩක් වෙයි. ඕක විවාහය ගැන මේ වෙලාවේදී ඔය කියන දේවල් කියන්න ගියොත් අපිට පෞද්ගලික කාරණා ඔයගේ නමක් කියපු නිසා හුඟාරියක් කියලා ප්‍රසිද්ධිය කියන්න වෙනවා. සමහරක් වෙලාවට අපි මේක ඉන්ටර්නෙට් එකේ අප්ලෝඩ් කරනවා YouTube එකේ. ඒක නිසා ඒක සුදුසු නෑ කියලා මම හිතනවා. ඔක පෞද්ගලිකව අර අවස්ථාවක් ලැබිච්ච වෙලාවක වගේ අර ක්ලාස් එක වගේ අහනවනම් ඒක ගැටලුවක් වෙන්නේ. ඒක සුදුසු නෑ. ඒකෙදි ඔය ප්‍රමාණවත්ව අස්තුතිමත්ද මේ කියපු දේ සම්බන්ධයෙන්? ඔව් ගොඩක් සතුටුයි. ඔව් සර්. මේ ඔය දැන් ඔය සඳුන් මාස 2යි ජ්‍යොතිෂ වෙනුවෙන් පන්තියට ඇවිල්ලා යමු වෙලා ඔය පලාපල කිව්වේ. ඔයාලා කැමති නම් එයාට ස්තුති කරන්න පුළුවන්. එයාගේ හැකියාවට. බොහොම ස්තුතියි සඳුන් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ගොඩක් පිං. මෑඩම් මේ දරිද්‍ර මේකකුත් මේ ඔයාලා දුප්පත් වෙන යෝගයකුත් මේකෙදී ඔක කියලා දාන්න සඳුන්. ඔව් සර්. ෂමාරා ඔයාලා තියෙන දුප්පත් වෙන යෝගයක්. ඔව් සර්. මේක පැහැදිලි කරලා දෙන්න යාට. ඕන ණය එහෙම ගන්නවා නම් පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම ණය පියවීමේ අපහසුතාවක් තියෙනවා. ඒක නිසා ඒ ආශ්‍රිත මේ දේවල් කරද්දී ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඔය සල්ලි එහෙම බැංකුවෙන් ගත්ත ගමන් වියදම් කරන්න බලනවා. ගත්තට පස්සේ ඒක මොනවා වුණාද කියලා හිතාගන්න බැරි වෙනවා. මේක නිසා ඒ ඉතුරු මුදල් ආශ්‍රිත එහෙම කරද්දී පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. බොහොම ස්තුතියි. ෂමාරා ඒක කියන්නේ ලෝන් ගන්න එපා අතේ තියෙන සල්ලි වලින් වැඩ කරන්න කියන එක. ඔව් මට තේරෙනවා සර්. ඒ කාරණාවත් ඇත්ත. අනිත් එක ඒ ගැටලු ගොඩක් තියෙනවා. එහෙම වුණොත් කන්නත් බොන්න නැති වෙන ගානට වැටෙනවා. හරි සර්. බොහොම ස්තුතියි. හරි එහෙනම් අපි යාගේ කාරණා විවර කරලා ඉවරයි. ඊළඟට අපි කවුරු කාට හරි තව අවස්ථාවක් දෙන්න. මං කියන්නද? නම ප්‍රකාශ කියන්නද? මගේ නම මංගලිකා. මංගලිකා හරි නම් මංගලිකා කියන්න ඔයාගේ උපන් මාසය මංගලිකා කවුද? මම මංගලිකා සමරසිංහ. හරි කියන්න උපන් මාසය 1963 දෙවනි මාසේ 14 පෙබරවාරිද? ඔව් පෙබරවාරි කවද්ද? 14 1963 පෙබරවාරි 14 පාන්දර 5:45 කොහෙද ඉපදුනේ? දිවුලපිටිය.
හරි ඔයාගේ ලග්නේ ඉන්නේ මොකද්ද ලග්නේ ඉන්නේ? මගේ ලග්නේ මකර. හරි. ඔයාගේ නැකත මොකක්ද ආවේ? මගේ නැකට සිත තුන්වෙනි පාදයේ. හරි. හරි මේක කවුරු හරි කෙනෙක් පලාපල කියන්න ඉල්ල ගන්නවද? පොඩ්ඩක් ඉන්න මම මේ අයගෙන් දකින්න හිටියොත් මම කියන්නම්. කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මේ මගේ ඉගෙනගත්ත කෙනෙක් ඉන්නවනම් පලාපල කියන්නේ මේකට ඉදිරිපත් වෙන්න. මට ඒගොල්ලෝ මේ ඇවිල්ලා ඉන්න නම් එක්ක පොඩියට අඳුනා ගැනීමේ ගැටලුවක් ඉන්නවා මම. කවුරු හරි ඉදිරිපත් වෙනවද? ටක් ගාලා මම කියන්නේ ගන්නවද මේ සඳුන් ගන්නවද මේක මම මාක් කරලා දෙන්න ටක් ගාලා. හරි මම ගුරුගෙක්ගෙන් පටන් ගන්නද? ඒ ටිකත් පුළුවන් ඒක කියන්න. හරි පුළුවන්. හරි කියන්න සඳුන්. මේ ජන්‍යසය මේක ධනයෝගයක්. දැකනේ සඳුන්? හරි ඕකේ. හරි. සඳුන් අපිට ඇහෙන්නේ නැහැ සිග්නල් ඩ්‍රොප් වෙනවා. මෙයා තමන්ගේ සඳුන් මේ සිග්නල් ඩ්‍රොප් වුණා වගේ. මාව ඇහෙනවද සඳුන්? සර්වර් ඇහෙනවා සර්. හරි දැන් එහෙනම් කියන්න. දැන් නම් හොඳයි. මාව එන්නේ නැද්ද? තමන්ගේ පවුල සමග කටයුතු කරද්දී ඒ වගේම සඳුන් කටයුතු කරද්දී පැහැදිලි මදි සර්. පොඩක් ඉන්න සඳුන් සිග්නල් ඩ්‍රොප් වෙනවා. සඳුන් ඒ වගේම සඳුන් ඔන්ලයින් එක ඩ්‍රොප් වෙනවා. ආපහු පටන් ගන්න. ඇහෙනවද තාම නැද්ද? දැන් ඇහෙනවා. ඉස්සෙල්ලා මේ ඩිස්ටර්බ් වුණා. කියන්නකෝ. මෙයා තමන්ගේ පවුල සමග කරන කටයුතු වලදී ඒ වගේම කුඩා කණ්ඩායම් සමග කටයුතු කරද්දී එයාගෙන් අවමානයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම කෝපයට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙයා තමන්ගේ බාල සහෝදරයන් සමග කරන කටයුතු වලදී ඒ වගේම තමන්ගේ වික්‍රමය, ධෛර්යය, පරාක්‍රමය භාවිතා කරන මොකක් හරි කටයුත්තක් කරද්දී ඒ මෙයාව අවමානයට ලක් වෙනවා. ඒ වගේම මෙයාව කෝපයට පත් වෙනවා. ඒ වගේම මෙයා ඉස්සරහින් විදේශ ආශ්‍රිත කටයුතු කරද්දී විදේශ පුද්ගලයන් සමග කරන කටයුතු වලදී මෙයා අවමානයට පත් වෙනවා. ඒ වගේම කෝපයට පත් වෙනවා. ඒ වගේම මෙයා තමන්ගේ පාරම්පරික උරුමයන් ලබා ගන්න යති. ඒ වගේම ජීවිතේ මොකක් හරි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් විනාශ වීමක් සිද්ධ වෙන්න යන අවස්ථාවකදී ඒ වගේම කලත්‍රයෙන්
ධනය ලැබෙන අවස්ථාවකදී මෙයාව අවමානයටපත් වෙනවා. ඒ වගේම මෙයාව කෝපයටත් ඒ ආත්ම සිදුවීම් වලින් පත් වෙනවා. ඒ වගේම මෙයා තමන් කරන කටයුතු වලදී ඒ වගේම තමන්ගේ චිත්තය සැපස ලබා ගැනීමට ඉලක්කය කරන කටයුතු වලදී මෙයාව කෝපයටපත් වෙන සිදුවීම් සිද්ධ වෙනවා. ඒ වගේම මෙයා ලාභ අපේක්ෂාවෙන් වැඩ පටන් ගන්න යද්දී කටයුත්තක් කරද්දී ඒ වගේම වැඩිමහල් දෙවියන් සමග මොකක් හරි කරන කටයුත්තේදී මෙයාව කෝපයටපත් වෙනවා. සල්ලි හොඳට මුදල් මුදල් එහෙනම් සර්. ඔව් මුදල් ලැබෙන යෝගයක් තියෙනවා. ඔව් යෝගයක් තියෙනවා. ඒකම මෙයාට මේ දයානුකම්පාව තියෙන පුද්ගලයෙක්, මවක් වගේ දයානුකම්පාව තියෙන පුද්ගලයෙක්. ඒ වගේම ගුරුවරයෙක්, උපදේශකයෙක් වගේ පුද්ගලයෙක්. ඒ වගේම අධිකාරීත්වයක්, අහංකාරත්වයක් තියෙනවා. ඒ වගේම නිරෝධකාමී පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන්. මෙයාගේ ගති ලක්ෂණ කිව්වම හරි පොඩ්ඩක් ඉන්සඳ දෙකට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. සඳුන් හරිද? පොඩ්ඩක් ඉන්න. හරි. හරිද? හරි මේ පොඩ්ඩක් සිග්නල් හපෝ ඩ්‍රොප් වෙනවා. මේ කවුද? මංගලිකා ඉන්නවද? ඉන්නවා සර්. ඔයාලට මොන හරි කියන්න තියෙනවද කියපු දේවල් සම්බන්ධයෙන්? සර් මේ ඒ අර ගුරු ගැන ධනයෝගී කියපු එක ප්‍රබල ඒක හරි. සාමාන්‍යයෙන් ඉතින් මම මේ එහෙම කෝපයට නම් පත් වෙන කෙනෙක් නෙවෙයි. මොකද ලද්ද දෙයින් මේකයි මේක කියන්නේ. ඔයාගේ පවුලේ අයත් එක්ක වැඩ කරන්න යනකොට ඒගොල්ලෝ එක්ක කෝප වෙනවත් එක්ක නැත්නම් ඔයාට කේන්ති යනවා ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ගියාම extended family විවාහයෙන් පසු වෙන කුටුම්බය පිළිබඳව කටයුතු කරනකොට ඔය කියන කතාව ඒක. පැහැදිලිද? ඒක අපැහැදිලි දැන් අපි පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට තමන්ගේ සහෝදරයන් සමග යනකොට එක්ක ඒගොල්ලෝ කෝප වෙනවා වැඩ කරන්න යනකොට නැත්තම් ඔයාට කේන්ති වෙනවා මේක මේ කියන දේ අහන්නේ නැහැ කියන එක. අන්න ඒකයි මේ කතා කරන්නේ. ඒක ශනිකව එන එකක් පැහැදිලිද? පැහැදිලි සර්. හරි. මොකද මේ තාම මේගොල්ලෝ මාස 2යි මට උමනා වුණේ ඒගොල්ලන්ට පුළුවන් කියන එක ඔප්පු කරන්න. මොකද මාස ගණන් ක්ලාස් යන්න අවශ්‍යතාවයක් නැහැ. මිනිස්සුෙකුට හරියට ජ්‍යොතිෂය දන්නව නම් පළවෙනි දවසේ ඉඳන්ම පන්ති ඉඳන්ම මේ පලාපල කතනය පුරුදු වෙනවා. ඒක කරන්න පුළුවන්. ඒක ගුරුවරු විසින් උගන්විය යුතුයි. නැතුව තමන් කරගන්න මේ ඒකට හුරු කරගන්න මම මේගොල්ලන්ගේ මේ දාලා බය නැති කරන්න මේ ඕනම කෙනෙක්ගේ ආදාහනකට පලාපල කියන්න පුරුදු කරන එක. තාම ඒගොල්ලන්ට හුරුව පොඩ්ඩක් මදියක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් යොමු වෙලා තිබ්බ කට්ටිය නෙමෙයි නිසා. ඒක එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම කියලා මේ ඔයාලට හොඳ ධනයෝගයක් තියෙනවා. මම දන්නේ මොනෝ කළද හම්බ කරන්න කියලා නිකන් මේ එන්න වාගේ ප්‍රෙෂර් වෙන්න සල්ලි හම්බ වෙනවා. මොනවද කරන්නේ? ඔව් සර්. මම නම් මුකුත් කරන්නේ නැහැ සර්. ඉතින් මේ මගේ මහත්තයාගේ සල්ලි හම්බ වෙනවා. දේවල් තමයි. ඒකට වාගේ කේන්දරේ තියෙන හොඳ ධනයෝගයක්. ඔව්. අනිත් එක වා නිතරම වාගේ සහෝදරයන් දියණියවරුන්ට ප්‍රතිචාර දක්වන අහුවෙන වෙලාවට. ඒක එච්චර හොඳ නෑ වාගේ. ඒක වාගේ සම්පූර්ණයෙන්ම නින්දට තමන්ගේ මනස සංසුන්ව තබා ගැනීම පිළිබඳ කාරණාවලින් භාවනා කරන ඒවට ඔක්කොම ඩිස්ටර්බ් වෙනවා කියන දේවල්. ඔව්. මොනවද ඔයාලට විශේෂයෙන් මොකද්ද සර් පැහැදිලි මදි. උදර රෝගයක් තියෙනවද? ඔව් මට ප්‍රෙෂර් තියෙනවා. ප්‍රෙෂර් එක නෙමෙයි උදර රෝගයක් තියෙනවද? එහෙම මුකුත් දැනට නැහැ. කීසරයක් පහසුවෙන් টয়ලට් යන එක කොහොමද ඔයා දකින්නේ? ඒ කිව්වේ මට පැහැදිලි මදි. මෙහිමයි උදර රෝග කියන එකේ අදහස මේකයි. උදරය ආශ්‍රිතව තියෙනවා අපහසුතා බඩවැල් වල ඒ අනේක තමන්ට මල පහ කිරීමේදී එන ගැටලු ඒවා තියෙනවා කියන එක මේ අදහස් කරන්නේ. සර් මේ පොඩි බඩ යනවා කැම ටිකක් කරනවා ඉතින් යනවා. ඉතින් ඒක
ඒක ඒක ලෙඩක්. දොස්තරලට ඔකට දෙන්න උත්තරයක් නැහැ. ඒක ලෙඩක්. ඒක ඒ වෙනුවෙන් ඔව් ඔයා ශාන්ති කර්ම සඳහා යොමු වෙන්න. ඊළඟට මෙහිමයි ඔයා හරි ඔව් පරිස්සම් වෙන්න. කොහොමදත් ඔයාගේ ඇඟේ කොලෙස්ටරෝල් බැලුවොත් ඕක තියෙනවා ප්‍රශ්නයක්. ඔයාගේ වෑල් ටික බැලුවොත් හાર્ට් වෑල් ටික બ્લોක්. ඒක ටිකක් මේ බය වෙන්න කරන්න දෙයක් නෙමෙයි. ඔය සාමාන්‍යයෙන් සෞඛ්‍ය පරිස්සම් කරලා සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කරලා විශේෂයෙන්ම හදවත සම්බන්ධයෙන් අවධානය යොමු කරන එක කළ යුතු දෙයක් ඔයාගේ හඳාට. එතකොට මෙයා පහසුවෙන් රැවටීම් වලට ලක් වෙන්න පුළුවන් නේද? ඔව් ඔයාව රවට්ටන මිනිස්සු පහසුවෙන් ඒ කියන්නේ මිනිස්සු එක එක දේවල් කරලා ඔයාව රවට්ටන්න පුළුවන් මිනිස්සෙක් වාව. ඒක ඒ දුර්වලතාවය තියෙන මේ හදාහනේ ඒ මිනිස්සු මේ විශ්වාස කරන කටයුතු කරනට වැඩිය ඒකේ ගැටලුවක් තියෙනවා. ඔව් සර් ඒක ඇත්ත. මම දැන් හිතන්නකෝ හිතවත්කමට හරි මේ දැන් මගේ යාළුවෙක් කවුරු හරි ගෑනු පක්ෂේ මේ ඉතින් අනුකම්පා කරලා මොන හරි දෙයක් කිව්වොත් මගේ හිත ඉතින් උණු වෙනවා. එතකොට මම නමුත් ඒකෙන් ඒ ගෑනු පක්ෂේ අය මේ අවස්ථාවෙන් කියන්නේ අර කපටිකමට මං ඉතින් ටිකක් අහු වෙනවා මගේ හිත හොඳ වැඩිකමට. මං ඒක දැනගෙන දැන් කටයුතු කරන්නේ. හොඳයි ඒක. ඒත් අහු වෙනවා. අලුතෙන් ආව කෙනෙකුට වව රවට්ටන්න පුළුවන් නෑ ඔස්සරේ. ඒක දැනගෙන ඉන්න මේක ගැටලුවක් තියෙනවා මේකෙදි. හරි. මේ හරි එහෙනම් මංගලිකා මේක මෙයා වශයෙන් අපට ලක් වෙන්න පුළුවන් නේ සර්. මොකද්ද? ඔව් මංගලිකා මොකක්ද අහන්නේ? ඒල් 10 පොරක් ඉන්නක සඳු සර් කියන්නකෝ. මොකද්ද සර්? ඔයා මොකද්ද? මට සර් විදේශ ගමන් තියනවාද නිකන් සංචේර වගේ මොකද බලන තැන් වලින් වෙලාවට කියනවා. පොඩක් ඉන්න. ඒක පොඩක් කවුරු හරි ඒක සම්බන්ධීකරණය කරන්න වෙනවා ඒකෙදි. ඒක යන්න ඕන නම් ඒක එහෙම එකක් තමයි තියෙන්නේ මේකේ. අනිත් එක ඔයා කරන වැඩවලදී සමහරක් මේ ඔයා කොච්චර හොඳට වැඩ කරත් මේ අනිත් මිනිස්සුන්ට පෝෂණය කරමින් යම් දෙයක් කරන්න ඕනි විදිය කියලා දෙන ගමන් වැඩ කටයුතු කරත් ඔයාව අපකීර්තියට ලක් වෙන්න අවස්ථාවක් එනවා. ඒක නිසා හරි පරිස්සමෙන් වැඩ කරන්න. ඔව් සර් තේරුණා මට. ඒක පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ දේවල් තියෙන්නේ. ඒක තමයි මේ කිව්වේ මේ යම් කිසි කර්ම කරනකොට ඒ එක්කෙනා මෙයාව අපකීර්තියට ලක් වෙන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන්. ඒක ටිකක් ගැටලුවක්. ඔව් සර්. මේක රාජයෝගයක් තියෙනවා. හොඳයි මේ කේන්දරයේ තියෙන සමහරක් ඒවා මේ හොඳට වැඩ කරනවා. ඒ වගේම මේ මේක ධන යෝග දෙකක් අතර මේ කේන්දරේ තියෙනවා. ඔව් සර් මට විදි දේවල් වල හැටියට මේ මම මේ විදිහටවත් ඉන්නවා ඇති ඉතින්. ආයෙ උනට වගේ මොලේ දුවනවා හැමතිස්සෙම මේ සල්ලි හොයන්න ඕනි කියන එක දුවනවා. ඒක ඔළුවේ දුවනවා. මම දැනට නම් මුකුත් මේ රැකියාවක් කරන්නේ නැහැ. නමුත් මේ මගේ ආසාව තියෙනවා මේ ජ්‍යොතිෂයේ පැත්තට නරඹු වෙලා කරන්න. ඒ සඳහා යොමු වෙන්න අපි පන්ති අහපෝ අලුත් පන්තියක් පටන් ගන්න පෙබරවාරි මාසේ. ඒ සඳහා යොමු වෙන්න. සර් එතකොට මට මේ සාමාන්‍ය විදිහට මට පෞද්ගලිකව මගෙන් විමසන්න. එතකොට මම ඔක විස්තර දෙන්නම්. මෙතන අහන්න එපා. හරි. හරි සර්. සමා වෙන්න. මේ වගේ මාස දෙකක් යන කලින් ඔයගලන්ට පලාපල කියන්න පුළුවන් විදිහට ඔයගලන්ගේ හඳහන් වලට තියෙන ප්‍රශ්න මොනවද කියන එක හඳුනා ගන්න පුළුවන් විදිහට උගන්වනවා. හරි සර්. හොඳයි එහෙනම් මංගලිකා මේ අර සඳුන්ට ස්තුති කරන්නේ මොකද එයා අහපෝ කිව්ව මේ හඳහන්ට. හරි සඳුන් ඔබට මහත්මයා බොහොම ස්තුතියි මට පලාපල ටික කිව්වට. සඳුන් සර්ටත් බොහොම ස්තුතියි. හොඳයි. හරි තව කාට හරි අවස්ථාවක් තියෙනවා දෙන්නෙක් කතා කරනවා එක්කෙනෙක් කතා කරනවා තිරිමි එක්කෙනෙක් කතා කරනවා එයා කතා කරනවා මම කතා කරන්නේ මේ තිරුකුණාමලෙන් සර්. කවුද? තිරුකුණාමලේ සුනිල් ප්‍රේමරත්න. සුනිල් ප්‍රේමරත්න
ප්‍රේමරත්න ඊට කලින් අවස්ථාවකදී අපි පලාපල කියලා තියෙනව නේද? මට මතක හැටියට. නෑ සර් මම පළවෙනි වතාව මේ හරි. ඔයාගේ උපන් දිනේ කියන්නේ මාසෙ කියන්නේ? සර් මේ මගේ දුවගේ සර් 2003 අගෝස්තු 9 වෙනිදා 5 හවස 5:24 රාගම. මේක මේ මෙහිමයි පොඩි අයගේ කේන්දර කියනකොට අපි ඒක මේ විශේෂ පුහුණුවකට ලක් කරපු කට්ටියකට තමයි ඒක යොමු කරන්නේ. මොකද්ද ඔයාලට කෙලින් බලා ගන්න ඕනේ අවශ්‍යම කාරණා මේ? මෙයාගේ උසස් අධ්‍යාපනය ගැන තමයි සර් දැනගන්න ඕනේ. උසස් අධ්‍යාපනය ගැන දැනගන්න ඕනේ. ඒක යන දසාවල් එක්ක ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. මොකද්ද ඔයාලට දැන් තියෙන ගැටලුව ඒකෙදි? සර් මේ දැන් මෙයා දැන් ඒ ලෙවල් කරන ගමන් ඉන්නේ මෙයාට පොඩ්ඩක් අසනීපයක් තිබුණා මාස 3ක් විතර යන්න බැරුණා. මාස කියන්නේ මාස කියන්නේ 2003 මොන මාසෙද? මාස සර් ගිය මාසේ. නෑ 2003 මොන මාසෙද ඉපදුනේ මේ දරුවා? උපන් දිනේ කියන්නේ. අගෝස්තු 2003 අගෝස්තු 9 වෙනිදා. හරි. වෙලාව? හවස 5:24 රාගම. මේකේ අර මේ කාලේ අධික එහෙම තිබුණද මට මතක නෑ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් මතක් කරලා කියන්න. අධික තිබුණද? ඒක ලිත බලන්න. තිබුණද? ලග්නේ මකර 2003 තිබුණේ නේද? සමහරවිට මේ 2006 වෙනකන් තිබ්බස වේලා අධික ප්‍රශ්නයක්. මේකට මොකද්ද මේ අඩු වැඩි කළ ටයිම් එක කියන්න මේ දැන් කතා කරේ කවුද ප්‍රේමරත්න? ඔව් සර්. ඉස්පිරිතාලේ වෙලාවද මේ දෙන්නේ නැත්නම් අර ඇඩ්ජස්ට් කරපු වෙලාවද මේ දෙන්නේ? ඉස්පිරිතාලේ වෙලාව සර්. රවිදු පොඩක් බලන්න මේක මේ කාලේ තිබුණද කියලා ලිතේ. සර් මේ ලග්නේ මේ ඔය හරි මෙහෙමයි මේ ඔය මහත්මයා මට කියන්නකෝ මේ ලග්නේ සහ නවාංශකේ මොකද්ද කියලා? නවාංශය මොකද්ද කියලා? මකර ලග්නේ නවාංශකෙත් මකර. මට වෙලාව කියන්න 5:20 හරි. රාගම. වෙලාව කියන්න. හවස 5:27ට. පොඩ්ඩක් මේ වෙලාව ටෙස්ට් කරන්නකෝ පොඩ්ඩක්. මකර ලග්නේ මකර නවාංශය එනවද කියලා? ලග්නය මකර මීන නවාංශාවේ ප්‍රශ්නයක් නෑ කියමු අපි. හරි අපි ඔයා දෙන ලද වෙලාව නිවැරදියයි සිතා මේ කියන්නේ. පොඩ්ඩක් ඉන්න මේකට යන්න. ප්‍රේමරත්න මොකක්ද ඔයාලා දැනගන්න ඕන? සර් මේ උසස් අධ්‍යාපනය ගැන තමයි සර්. ඔයා උසස් අධ්‍යාපනයට කලින් මේ ළමයාට මේ ආයුෂ තහවුරු කරන ශාන්ති කර්ම සඳහා යොමු වෙන්න. ඔව් සර් ඒක ඇත්ත සර් ඒක ඇත්ත. හරිද? ඒක උසස් අධ්‍යාපනය කරන්න පුළුවන් ළමයා යහපත් සෞඛ්‍යකින් සහ ඒ සඳහා යොමු වෙලා ඉන්නෝ නම් මේකේ ගැටලුවක් තියෙනවා ඒකෙදි. ඒ සඳහා දෛවඥයෙක් හරියට ආයුෂ තහවුරු කරලා වැඩ කරන්න පුළුවන් දෛවඥයෙක් හම් වෙලා උපදෙස් ටික ගන්න. මොකද මේකේ දකින්න මේක යන්නේ මේක මාර්ග අවස්ථාවක්. ඉතින් ඒක නිසා ජීවත් වෙලා ඉන්න බෑ උසස් අධ්‍යාපනය කරන්න. ඒක නිසා ඒ වෙනුවෙන් බල බල ඉන්න නැතුව සුදුසු පුද්ගලෙක් කරා යොමු වෙලා ඒ වෙනුවෙන් මේ දරුවා වෙනුවෙන් කටයුතු කරන්න මේකේ තියෙන தত্ত্বය එච්චර හොඳමදි. එහෙම ගැටලුවක් මේකේ දකින්න තියෙනවා. පැහැදිලිද? හොඳයි සර් හොඳයි සර්. යොමු වෙන මේක ටිකක් හරියන්නේ නැහැ මේ කාරණාව එතෙන්දී. හරි. හොඳයි සර්. බල බල ඉන්න එපා. හරි. බොහොම ස්තුතියි සර්. තව කවුරු හරි අවස්ථාවක් තියෙනවා?
කාට හරි අවස්ථාවක් තියෙනවා තමන්ගේ වෙලාව ඉදිරිපත් කරන අපි මාලා පැයක් වගේ කාලයක් මාලා අපි බලාපොරොත්තු වෙන්නේ දැන් 8යි 17යි තා විනාඩි 13ක් උපරිම 9 වෙනකන් යනවා එච්චරයි. මාලා මාලා ආරච්චි ඕකේ මාලා කියන්නේ මොකද්ද උපන් මාසේ 1953 12යි 31 දෙසැම්බර් 31 ඔව් වෙලාව මාන්දර 12යි 33 බිඳුවයි 33 ගාල්ල ගෝල් මොකද්ද වගේ නැකට ස්ථානික දැන් හුඟක් වයසයි මොනවද දැනගන්න ඕනේ අසනීප ගැන ආයුෂ අසනීප ආයුෂ ඒකත් මේගොල්ලන්ට දෙන්න නැතුව මේ දවස්වල යන්නේ කාලේ බලමු මරණය සිදුවන ආකාරය වැඩක් නෑ කවුරුත් මැරෙනවනේ බෑර විදිහේ වෙලාවට වාට් නිකන් කරන්නේ නැතුව පොඩ්ඩක් ඉන්න මේ කාලේ කොහොමදත් හරිනේ වත් ආයුෂයයි මේ දේවල් තහවුරු කරගන්නයි තමන්ගේ ඒ කටයුතු සඳහා යොමු වෙන එක හොඳයි ඔයාලට පොඩි බීතියකින්ද ජීවත් වෙන්නේ මේ කාලේ බයකින් බයක් අසනීප කියනවාද කියලා හිතෙනවා ඔව් ඒක මේ බයෙන් ඉන්නේ ඔයා අනිවාර්යෙන්ම යහපත් මේ සඳහා වයස ප්‍රශ්නයක් නෑ බය නැතුව ජීවත් වෙන්න ඕනේ හැම මිනිස්සෙම කරුණාකරලා මේ දෛවඥයෙක් වෙත යොමු වෙලා මේ සඳහා මේක හරියන්නේ නෑ මේ කාලේ හරි නෑ මේක මේ ඒ සඳහා යොමු වෙන්න මේක හරි නෑ මේ වෙලාව ඒ බය කරන්න කියන එක නෙමෙයි මෙතෙක් ඔයාලට සාර්ථක දෛවඥයෙක් හම්බෙලා තිනවනේ ඒගොල්ලන්ගෙන් උපදෙස් ගන්න ඔයා ඉන්නේ බයකින් ඒ ගැහි ඉන්නේ බයකින් මොකක් හරි සැකයක් සහිත බයකින් ඉන්නේ ඒක දැනෙනවා මේ ඒක නිසා මේ කාලේ හොඳ නෑ ඒක දැනෙන්නේ ඒකයි කරුණාකර ඒ සඳහා යොමු වන්න මේ ඒක තමයි දෙන්න පුළුවන් හොඳම උත්තරේ මොකද මේක ශාන්ති කර්ම කරන්න ඕනේ සම්පූර්ණයෙන්ම ජ්‍යොතිෂ පිළියම් සිදු කරන්න ඕනේ නැත්නම් ඒ කියන්නේ ශාන්ති කර්ම ජ්‍යොතිෂ පිළියම් දෙකම එකයි ඒ සඳහා යොමු වෙන්න මාලා මේක තමයි දෙන්න පුළුවන් හොඳම උපදේශ බල බල ඉන්න නැතුව ඉක්මන් කරන්න කියන එක හරි වෙන කවුරු හරි ඉන්නවද මෙතන තව අවශ්‍යතාවය තියෙන නැත්නම් මොන හරි ජ්‍යොතිෂ ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය පුද්ගලයෙක් ඉන්නවනම් අපි අවස්ථාව දෙනවා මේ වෙලාවේ සර් 1963යි 6යි 15 කවුද කතා කරන්නේ සුසන්ත පුෂ්ප කුමාර දැන් කියන මාසේ 1963 6 වෙනි මාසේ 15 වෙලාව 9:32 33 9:33 දවල්ද රෑද උදේ 9:33 පාදුක්ක ලග්නේ එන්නේ කටකද ලග්නේ කටක නවංශකේ දණු රවිදු කියනවාද මේකට ඕකට අපි වෙන කෙනෙක්ට අවස්ථාව දෙමු සර් මේ ඔන්න මම කියන්නම්කෝ ඕන උදව් කරන්න තප්ප
පටන් ගන්න. මේ ජන්මියා උසස් නිලධාරීන් පියා සහ පියා සහ උසස් නිලධාරීන් නිසා අවමානයට සහ වංචාවට කම්පණයට ලක් වෙනවා. ඒ වගේම ආපහු බලන්න. ඕක 9 සම්බන්ධ ප්‍රශ්නයක්. ඔව් 9 සම්බන්ධ ප්‍රශ්නයක් මේ රාහු නෑ එතන. සූර්ය දිහා බලන්නකො. මේ ජන්මියා උසස් නිලධාරීන් තමන්ගේ පියා නිසා අවමානයට සහ රැවටීමට වංචාවට ලක් වෙනවා. ඒ වගේම මේකේ කොයි පොඩක් ඉන්න රාශි සටහනක් බලන්න. ඔව් මම D1 එක බැලුවා ඉතින්. මෙයා මේ ගුරුවරුන්ගෙන් උපදේශකයන්ගෙන් දුකට ශෝකයට සංතාපයට පත් වෙනවා. ඒගොල්ලන්ගේ හරහා හරි ඒක හරි. රවිදු ඉන්න තැන පොඩි මිස්ටේක් එකක් වයි ඉන්නේ. ලග්නේ 12 වෙන්නයි ලග්නේ 6 වෙන්නයි බලන්න. මම ඒකයි කිව්වේ මේ ඒ දෙකට ගලපලා කිව්වේ. අමුලින්ම දැක්කේ. ඔව් ඉස්සෙල්ලා කියන්නේ ගුරුගේ එකනේ. ගුරුගේ එකනේ කියන්න ඕනේ මේ යන පිළිවෙල රූට් එක කියන්නේ. සඳරුවන් පිළිවෙල කියන්නේ. පිළිවෙලට කියන්නේ. එයා මේ ගුරුවරුන්ගෙන් උපදේශකයන්ගෙන් දුකට ශෝකයට සංතාපයට පත් වෙනවා. ඒ අයගේ කෝපයට ලක් වෙනවා. ඒ හරි. ඉහළ නිලධාරීන්ගෙන් දුකට ශෝකයට සංතාපයට පත් වෙනවා. ඒ අයගේ කෝපයට පත් වෙනවා. ජන්මියාගේ සතුරන්ගෙන් කියන්නේ යා මනසෙන් සිතන පතන දේවල් යාගේ ෂඩ්රිපුන් සම්බන්ධයෙන් දුකට ශෝකයට සංතාපයට පත් වෙනවා, කෝපයට පත් වෙනවා. ඔව් ෂඩ්රිපුන්යට තේරෙන්නේ නැති වෙයි. එයා කියන්නේ මේ තමන්ගේ තියෙන දුර්වලතාවයන් නිසා ක්‍රියාත්මක වීමේදී කෙනෙක් කියන්නේ. මනසේ දුර්වලතාවයන්. ඒතකොට තමාගේ දරුවන් ඉන්නවා නම් දරුවන්ගෙන් කෝපයට පත් වෙනවා. ඒ අයගේ දරුවන් නිසා කෝපයෙන් නැත්නම් ඒගොල්ලෝ කෝපය ප්‍රකාශ කරනවා. හරි. එතකොට මෙයා යම්කිසි කර්මයක් කරද්දී ඒ කියන්නේ රැකියාව සම්බන්ධයෙන් කෝපයට පත් වෙනවා. ඕකේ. රැකියාවේදී මෙයා අනිත් අයගේ කෝපය මෙයා වෙතට ලක් වෙනවා නැත්නම් මෙයා ඒක කරනකොට කෝපයට පත් වෙනවා. හරි. ප්‍රශ්නේ නෑ. එතකොට මෙයාගේ අන්තර් සම්බන්ධතාවයන් සම්බන්ධයෙන් සඳහන් ඒක රැකියාව වගේම ඕනම ක්‍රියාවක් සිදු කිරීම යාමේදී ඕනම කර්මයක් ඕනම දෙයක් කරන්න යනකොට එයා කෝපයට පත් වෙනවා නැත්නම් අනිත් අය එයාට කෝපය මුදාරනවා. මෙයා අන්තර් සම්බන්ධතාවයන් වලදී ඒ කියන්නේ වෙන අය සමග ඇසුරු කිරීමේදී ඒ අයගේ දුකට ශෝකයට සංතාපයට පත් වෙනවා. මෙයාගේ පාරම්පරික උරුමයන් සම්බන්ධයෙන් කටයුතු කරද්දී දුකට ශෝකයට සංතාපයට පත් වෙනවා. මෙයාට මේ ඊට පස්සේ මම ආරුඩ වලට යන්නත් සර්. රවින්ද්‍ර කිව්වේ මේ සූර්යගේ ප්‍රශ්නයක් එක්ක තියෙන එකක් එයා කිව්වේ. රවින්ද්‍ර කිව්වේ. ඔව් සර්. රවින්ද්‍ර ඒ ටික කියලා දාන්න. ඔව් මේකේ ජන්මියා උසස් නිලධාරීන් නිසා තමන්ගේ පියා නිසා රැවටීමට වංචාවට සහ අවමානයට ලක් වෙනවා. ඒ වගේම
ජන්මියා තමන්ගේ සේවකයන් නිසාත් මේ තත්ත්වයට පත් වෙනවා නොසලකා හැරීමට සහ අවමානයට වගේම රැවටීමට වංචාවට ලක් වෙනවා තමන්ගේ සේවකයන් නිසා. තමන්ගේ අනුගාමිකයන් නිසාත් රැවටීමට වංචාවට සහ අවමානයට ලක් වෙනවා. පහය ඔය ටික ඇති දැන්ට මේ කවුරු හරි මෙයාගේ ස්වරූපය කියනවාද හඳුරුවන් ඉල්ලුවා නේද කියන්නේ එයා ආවේගශීලී වේගවත් පුද්ගලෙක් සර්. ක්ෂණික කෝපයක් තියෙන පුද්ගලෙක් හරි. දැඩි සාම්ප්‍රදායික පුද්ගලෙක්. හරි ඕකේ. යම් අවස්ථාවලදී මෙයාගේ චරිතය ගැන කියන්නේ අවබෝධයට අපහසු පුද්ගලෙක් මෙයා. එයාව අවබෝධ කරගන්න අමාරුයි කියන්නේ. හරි. චරිතය නෙමෙයි වෙලාවකට අන් අයට මෙයාව අඳුර ගන්න අමාරුයි. හරි කියන්නේ. මෙයා ණය ගත්තොත් එහෙම ගෙවන්න අමාරු වෙනවා සර්. මෙයාට කන්න බොන්න නැති වෙන තත්ත්වයට පවා වැටෙන්න පුළුවන් මෙයා ණය ගත්තොත් එහෙම. මේක උච්චයි. මේක ප්‍රශ්න වෙන්නේ. ඔව් ප්‍රශ්න නැහැ. හරි. ඒක ණය ගැනීම සහ පියවීම පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්නේ. නවම්ශ කොහොමද කියන එක විතරයි බලන්න ඕනේ. ඒ දෙන්න ඉන්නේ වර්ගෝත්තම බේසික්ස් වලට දැම්ම නම් හරි. නෑ නෑ මේක තියෙන දෙයක්. මේක D9 නෑ. මෙතන D9 මේක D1. ප්‍රශ්න නෑ. අනිත් එක මේක වාට යමක් ඉගෙන මේකේ තා ගොඩාරියත් මේ කවුද මගේ නම හපෝ කියන්නේ මේ කේන්ද්‍ර දීපෙක් කෙනා සුසන්ත පුෂ්ප කුමාර. සුසන්ත මෙහිමයි මේ වාට තියෙනවා මේ කියන වාගේ කේන්දරේ විශේෂ දේවල් තියෙනවා වාට අවශ්‍ය නම් දෙයක් ඉගෙන ගැනීම සඳහා යනවා නම් මේක ඇත්තටම ආශිර්වාද තියෙනවා ඍෂිවරුන්ගේ ආශිර්වාද තියෙන කේන්දරයක් මම දන්නේ නැහැ හොයලා ඉගෙනගෙන තියනවාද කියන එක. එහෙම ආශිර්වාදාත්මක හඳහනක් මේක. ඒක බලලා නිවැරදි ඍෂි හඳුනාගෙන වන්දනා කරොත් වාට විශාල දැනුමක් ළඟා කරගන්න පුළුවන් පුද්ගලෙක්. මම දැනට සර් ජ්‍යොතිෂය ඉගෙන ගන්නවා. ඒ PTM තියනවාද කියලා තමයි මට දැනගන්න ඕනේ. වා ඒ වුණාට නිවැරදි ඍෂිව මේ කියන්නේ වා අදාළ පුද්ගලයාට ආමන්ත්‍රණය කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඒ සඳහා ඔයගොල්ලන් ගුරුවරයෙක්ගෙන් හරි කොහොම හරි ක්‍රමයකට ඒ ඉගෙන ගන්න ඒ කාටද මේ කියන දේ මොකක්ද කියන එක බල්ලිවල ඒක යොමු වෙන්න. එතකොට ඒකට උපකාර ලැබෙයි. නැත්තම් අමාරුයි. හොඳයි සර්. සර් මේක මරණ කාර්ය සම්බන්ධ ප්‍රශ්න. මෙයාට ධන යෝග්‍යයක් තියෙනවා. තෘප්තිමත්ද? ඒක දැනගන්න ඕනේ. මේගොල්ලෝ මාස 2යි. මා තෘප්තිමත් සර්. ස්තුතියි සර් බලාපොල ගිහපෑට ස්තුතියි සර්. මේ මාස 2යි මේගොල්ලෝ. මාස 2ක් කිව්වට ඔක උන්නම් පැය ගාණක් තියෙන්නේ. මේ අපි සතියට පැය 9ක් වගේ ඇවරේජ් එක තමයි අපි මේගොල්ලන්ට පුරුදු පුහුණු කරේ. ඒ කරපු එකකින් තමයි මේ ඉන්නේ. ඒගොල්ලෝ දක්ෂ ඇත්තට මේ ඉන්න කණ්ඩායමේ ඉන්න කට්ටිය සමහරක් අය හෙමින් කියන්නේ. ඒගොල්ලන්ට වෙලා යනවා හඳහන බලා ගන්න. ඒක කීප දෙනෙක් ඉන්නවා 5ක් 6ක්. හඳහනක් දාපු ගමන් පලාපල කියන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. දෙවෙනි කණ්ඩායමත් යනවා. ඒකෙත් ඉන්නවා කීප දෙනෙක් දැනට ඒක කියපු ගමන් බලන්න පුළුවන් මට්ටමේ කට්ටිය. බලමු ඉස්සරහට වෙන්නේ මොකද්ද කියන එක. හරි. තා මොන හරි සුසන්ත දැනගැනීමේ අවශ්‍යතාවයන් තියෙනවද ඔයාලට මේක? සර් මට දැනගන්න ඕනේ මම දැනට සර් නඩුවක් දාලා මේ ප්‍රතිඵලයක් එනවා දැන් හෙට ඒක මොන වගේ වේද කියලා දැනගන්න තමයි මම බැලුවේ ජයග්‍රහණයක් වේද නැද්ද කියලා. අන්න බල්ලා කියන්නේ. සටනකට අවතීර්ණ වුණොත් එහෙම ආයුධ අතර ගන්නවද මෙයා? ඔව්නේ මෙයා හැම එකටම ප්‍රතිචාර දක්වන එක්කෙනෙක් මේ. කැපෙන ආයුධ එහෙම පාවිච්චි කරලා සටන් කරලා තියෙනවද දන්නේ? කැපෙන ආයුධ මම ආමීකේ තමයි හිටියේ. හරි එහෙනම් තුවක්කුව තියෙනව නේ ඇති. වාට දිනන්න පුළුවන්. හැබැයි අපි අනිත් එක නෑ කේන්දරේ දැනගෙන ඉන්නවනම් වඩා වාසී යා.
ඔය තීරණාත්මක අවස්ථාවකදී ඇත්තටම දෙන්නකම කේන්දර දෙක තියෙන්න ඕනි, කාලයක් තියෙන්න ඕනි. සාමාන්‍යයෙන් දෙකකින් ඔයාලට පුළුවන් ඕන කෙනෙක්ව මේ බැරුණොත් එහෙම මේ කපල කොටලා හරි දාන්න පෙළඹෙන්න එක. එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ කේන්දරේ. හැම එකටම ප්‍රතිචාර දක්වනවා. ඒවා සාමාන්‍යයෙන් හැම කියන දේවල් වලටම එහෙම පුද්ගලෙක්. ඒක නිසා මේකේ පුළුවන් භාවිතය දෙන්නේ. හැබැයි අනිත් එක නෑ කේන්දරේ තිබුණා වඩා සුදුසුයි. මොකද ඔයාට වැඩිය වඩි වාසිදායක තත්ත්වයක් එයාටද ඔයාට තියෙන කෙනෙක් බලන්න පුළුවන් වෙන මේ කේන්දරයට අනුව. මේක අපේ පොදු නඩුවක් සර්. පොදු නඩුවක් දාලා ප්‍රතිඵල එන එකක්. කවුද නඩුව ගොනු කරේ? නඩුව ගොනු කළේ වෙන මහත්ය නිශාන්ත කියලා අපි ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා අපේ 333ක්. ඒ 333 රජයේ එක තමයි කියන්නේ. එතකොට ටිකක් සංකීර්ණයි. එතකොට නඩුව දාපු පළවෙනි එක්කෙනයි ඒ පාර්ශ්වය බලන්න ඕනේ එතෙන්දී. ඒ වුණා ඔයා සාමාන්‍යයෙන් මේ ඔයාට වාසියක් වෙනවා සාමාන්‍යයෙන් පුද්ගලෙක් එක්ක නඩුවක් දැම්මොත් ඔයාට දිනන්න පුළුවන් chance එක තියෙනවා. හැබැයි අනිත් පැත්ත එක්කෙනාගේ හරියටම වෙලාව දැනගෙන ඉන්නවනම් කවුද මොකද ඒ වගේ කාරණේවලදී තරගයකදී කවුද දිනන්නේ කියන එකේදී වැඩියෙන් බලවත් වෙච්ච කෙනා දිනනවා. ඔයාට පුළුවන් දිනන්න. නෑ මේ හඳහනේ පීටි. ඔව්. අතරින් එපා ඒක අහපො මිස් වුණොත් අහපො ඇපිල් එකක් දාගෙන ඒ වගේ යන්න බැරි වෙන්නේ. හොඳයි සර්. හරි අපි එහෙනම් තව කාට හරි අවස්ථාව දෙනවද නැත්නම් මම චතුර පුළුවන් ද ජ්‍යොතිෂ ප්‍රශ්නයක් අහන්න. පොඩ්ඩක් ඉන්න චතුර. රවිදු මොන හරි වඩ තව කියන්න තිබුණා. ඔව් සර් මේක මරණකාරක සම්බන්ධ ප්‍රශ්නයක් තිබ්බා ඒකයි මම කිව්වේ. ජන්මියා පවුල සහ පියා උසස් නිලධාරීන් සම්බන්ධව මරණය හා සමාන අත්දැකීම් දුක් වේදනා ලබනවා ජීවිතේදී. හරිස පළවෙනි විවාහයේ ඩිවෝස්. වැඩි හිතන්න එපා ඔය අපිට වෙන මේ ඔය තියෙන මේව තමයි එන්නේ. ඒක වට හුඟක් දැනිච්ච එකක්ද? ඔව් ඒක මට දැනුණා ඒක. මරණ වගේ මලානම් හොඳයි කියලා හිතුණද ඒක වෙන්නේ? ඔව් එහෙම තමයි. ඒක තමයි කිව්වේ. ඔය රවින්දුටත් ස්තුති කරන්න මෙතන මම හිතන්නේ පලාපල කිව්වා දෙන්නෙක් කිව්වා. ඒ රවින්දු සහ සඳුන් පලාපල කිව්ව දෙපළට ස්තුතියි. හරි හොඳයි. තව කවුරුද දැන් කතා කරා ජ්‍යොතිෂ ප්‍රශ්නයක් අහන්න? මම චතුර මට දැනගන්න පුළුවන් සර් මේ ආරූඪ ලග්නය සහ උපපදය කෙනෙක්ගේ එකම වුණොත් ඒකේ කොහොමද ඒක ගැළපීලා යන්නේ කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. එකම රාශියක පතිත වුණොත්. ඇයි ඔව් කහන්නේ? නෑ මගේම තත්ත්වයක් තියෙනවා. හඳහනේ. එතකොට ආරූඪයි මේ උපපදය ගැන ඉගෙන ගත්තේ? මම 2016 වගේ විත්තිය සර් දන්නේ සමහර විට ධනුෂ්ක බේරත්න කියලා අයි කෙනෙක්ගෙන් ඉගෙන ගත්තා. මට පොඩ්ඩක් අමර මොකද මේ අපි මගේ ළඟට ඉගෙන ගන්නවත් ඒගොල්ලන්ට උගන්වනවා. අපි මේක උගන්වන සෙෂන් එකක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් දැනුවත් කරන එකක්. එයාගෙන් අහලා දැනගන්න මොකක්ද උත්තරේ කියන එක. ඒක වඩා හොඳ වෙනවා තමන්ගේ ගුරුවරයා ළඟටම ගිහිල්ලා අහගන්න එක. මේ ඒ නැතුනොත් මම සාමාන්‍ය ඉගෙනීම් කරන්නේ වෙනමම. ඒ ගණන ක්‍රමයක් ඒ ඇරෙන්න මම උත්තර දෙන්නේ නැහැ බොහෝ වෙලාවට. හරි. මොකද ඒක සාමාන්‍ය හොයන්න ඕන තැනක මොකද ඔක අහපු ප්‍රශ්නෙත් එක්ක එන ක්‍රමේ හරි නෑ. හරි. වෙන කාට හරි අවස්ථාවක් තියෙනවා. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපි සෙෂන් එක ක්ලෝස් කරනවා 8:37යි දැන්. මගේ වෙලාව කියන්නද? කවුද කතා කරන්නේ?
මං කපිල පොල් ගහන්නේ කතා කරේ. කපිල කවුද? සම්පූර්ණ නම කියන්නේ? කපිල තිර උඩ වෙලා ගිහලා මේ මම අර ඉස්සලා මේ සංවාද වලට ඇවිල්ලා සහභාගී වුණා. ඒ වුණාට අනිත් අය දන්නේ නැහැ නේ කවුද කියලා. හරි අපි මොකද්ද කපිල වලට දැනගන්න ඕනේ වෙලාව කියන්නේ? 1970 දෙසැම්බර් 20 75 පැය දෙකට ඒ කියන්නේ පාන්දර දෙකයි. කොහෙදද? බුලත් කොහොමද? මගේ නැගත කියන්නේ මේ අද නැගත හරි මොකක්ද ටොප් ගන්නවා කවුද දන්නේ මේ පොඩ්ඩක් එක නතර කරන්න කාගේ හරි මයික් එකක් ඔන් වෙලා හරි මේකට කාට හරි කැමති එක්කෙනෙකුට පලාපල කියන්න පුළුවන් කැමති විදියකට මෙයාගේ පසුබිම වෙන්නේ මොකක්ද කියන එක කවුද ගන්නේ සඳරුවන් රවිඳු සඳුන් පොඩකින් බන් තව ඉන්න කට්ටිය ඉන්නවා උපුල් කැමති නම් පුළුවන් මාධවි අමිත් කවුද කියන්නේ මම සර් එකකට කියන්නම් මම කැමති අනිත් මේකට සහභාගී වෙනවා මේ ජන්මියා තමන්ගේ මේ ජන්මියා තමන්ගේ පවුල සහ කුටුම්බය ඒ කියන්නේ තමන් වටා සිටින කුඩා කණ්ඩායම නිසා සහ ප්‍රශ්න විසඳීමට යාමේදී වගේම තමන්ගේ සේවකයන් නිසා රැවටීමට වංචාවට සහ දුක ශෝකයට පත් වෙනවා. ඒ වගේම ජන්මයා අන්තර් හරි ඕකේ ඒ වගේම ජන්මයා අන්තර් සම්බන්ධතාවවලදී රැවටීමට වංචාවට සහ දුක ශෝකයට වගේම නොසලකා හැරීමට ලක් වෙනවා. ඒක අහන්න කැමති පලාපලය කියපු කෙනාට එහෙම සම්බන්ධ අත්දැකීම් තියෙනවද කියලා. මේ හන්දහන ඉදිරිපත් කළ නම ඔළුවෙන් ගියා. මේ එහෙම ලොකු මම කපිල
ලොකු අත්දැකීමක් නැහැ. සමහර අවස්ථාවලදී එවැනි සිදුවීම් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයගේ හවුල් ව්‍යාපාරක හවුල්ලේ කරන වැඩ කටයුතු වල අන්තර් සම්බන්ධතා කියන්නේ එහෙමයි. මේ ගෑනු පිරිමි නෙමෙයි. ඕනම විදියකදී වංචාවට ලක් වෙන අවස්ථාවන් වෙනවා කියන එක ඒකෙන් අදහස් කරේ. අනිත් එක රැවටිලා ඇති මිනිස්සුන්ට කියන එක ඒකෙන් අදහස් කරේ. විශේෂයෙන්ම ඒගොල්ලොත් එක්ක කටයුතු කරනකොට ඒක නිසා දුකටපත් වෙනවා කියන එක දැඩි සන්තප්පයකට මේකද කරේ අයියෝ කියන එක වගේ හැඟීම් වෙනවද කියන එක ඒක ඇහුවේ. සමහර අවස්ථාවලදී සිදු වෙලා තියෙනවා. ඒක තමයි කියන්නේ. හරි. කියන්නේ රවින් තා මොනවා හරි කියනවනේ කියන්නේ. ඒ වගේම තමයි පවුලේ මේ මෙයා කිව්වේ ඒක තමයි extended family එක තියෙනවා මේ කියන්නේ මේ වා විවාහකද නැද්ද? විවාහකයි. හරි අන්න ඒ පාර්ශ්වයේ ඥාතීන් සමග හෝ ඒ පවුල් එක්ක කටයුතු කරනකොට මේ ඔය කියන විදිහ අත්දැකීම් දකින්නවා කියන එක තමයි මේ කිව්වේ. ඒක බලාපොරොත්තු වෙන විදිහට අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. මේ අයියෝ කියලා නිකන් වංචාවකට ලක් වුණා වගේ අත්දැකීම් ලබන්න වෙනවා කියන එක තමයි කිව්වේ ඒක. හරි හරි. රවින්දු මේ ඒකට හේතුව කියන්නේ මොනව කළා ආපු එකනද කියලා මේ? මෙයා පෙර භවයේදී Tamanට වඩා ආධ්‍යාත්මික උසස් සාධුවරයෙක්ට එයා වංචාවට ඉතින් රැවටීමට වංචාවට ලක් කරලා තිනවා වගේම ඒ සාධුවරයා මෙයා විසින් අවමානයට ලක් කරලා තිනවා. ඒ පාප කර්මයේ ප්‍රතිඵල තමයි මේ ජන්මේදී ඒ විදිහට අත්විඳින්නේ. දුකටපත් කරලා තිනවා. ඔව් සර් දුකටපත්. ඒක තමයි මේ අත්දකින්නේ ඔය කියන දේවල් වලට. තව කියන්න මේ උදර රෝග පිළිබඳව කියන්නේ. ඉතින් මේකේ ප්‍රශ්නයක් නැහැ මේකේ. ඔව් මේ ජන්මයට උදර රෝග සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මෙයාට නිතර වගේ මෙයාට උදරාබාධ ඒ හා සම්බන්ධ රෝග මෙයාට එනවා. මේක රට එහෙම එනවා. මෙහෙමයි උදර රෝග බඩවැලේ ප්‍රශ්නයක් තියෙන එක টয়ලට් යන එක හරි දිරවන එකේ හරි මොන හරි ගැටලුවක් තියෙනවා කියන එක මේ කියන්නේ. හෙලෝ හලෝ දැනට නම් එහෙම ලොකු දැනගන්න තරම් රෝගයක් නෑ සමහර විට. ඕක සර් මේ සමහරට කොන්දට සම්බන්ධවත් වෙනවා නේද සර්? ඒක ඇත්ත මේ දැන් මෙහෙ පොඩ්ඩක් කියනකොට මේක තමයි සමහර මේකයි දැන් ඔයා පහසුවෙන් ඒ කියන්නේ টয়ලට් යනවාද එක සැරේද යන්නේ දවසට සාමාන්‍ය මිනිස්සෙක් යනවනේ දවසට එකයි. ඒක යන ඒ විදිහට කොච්චර වෙලාවක් යනවද කියන එක ඕක තීරණාත්මක සාධකයක් වෙනවා. සාමාන්‍යයෙන් මේ ටිකක් වෙලා යනවා. ඉතින් ඒක උදර රෝග. මිනිස්සුන්ට වෙලා තියෙන එක හුරු වුණාට පස්සේ පොඩි කාලේ ඉඳන් යනවා. ඒක සැරේ ඒ ගැටලුව ඕකයි ඉන්නේ. මොකද හොයන්න ගියම අමාරුයි. හොයන්න අමාරුයි. ඊට පස්සේ කිව්ව අර කිව්වගේ කොන්දට ප්‍රශ්නත් වෙනවා. ඒ ගැටලුව තියෙනවා. කොන්දේ අමාරු වගේ එකක්. ස්පයින් කෝඩ් එකේ නෝ. ඒක ක්‍රමානුකූලව කොන්දේ අමාරු කියන්නේ ඒක එක විදිහකට පුටු වල එහෙම වාඩි වෙලා ඉන්න අමාරුකක් තියෙනවා. දැනට නම් එහෙම දැනගන්න තරම් අමාරුවක් නෑ කොන්දේ. පරදාලා උස්සලා වැඩ කරන්න පුළුවන්. ඔව් පුළුවන්. කම්ප්ලේන් කරන්නෙත් නෑ. එහෙමද? හරි ඔයාගේ ආහාර රටාව මොකද්ද? සාමාන්‍ය මොනවද ගන්න ඉඳගෙන? කොළ කනවා? ඔව්. කැඳ මොනවද? අඩුවෙන් තමයි. පෝෂණය සඳහා ගන්න දේවල් වල තියෙන්නේ. සාමාන්‍යයෙන් එළවලු සහ බත් තමයි. එහෙම. ගන්න. නෑ එහෙම ලොකු තැනකට ආහාර ගන්න නෑ. කැමතිද ඉඟුරු මිරිස් වගේ නැත්නම් වගේ වල කැමතිද? සාමාන්‍යයෙන් සැලට පොඩි කැමති.
එතකොට අපි වික්ෂිප්ත වෙන්නේ මොකද මේ එහෙම වුණොත් ඒක එච්චර හොඳ නෑ සෞඛ්‍ය සම්බන්ධයෙන් පොඩ ඔළුවේ තියාගන්න මේ මොකද අපි කියනකොට වාට අහපු මේ කියන දෙයට වැඩිය ගොඩ හරියක් දේවල් පැහැදිලි කරන්න එනවා. ඕක අල්ලලා බැලුවම ඔය කොන්ද පැත්තෙන් හරියටම තීන් තැන කියන්න පුළුවන්. මෙතන ඉඳන් ඔයාලට පේන් එකක් තියෙනවා. හුඟක් වෙලාට එන්නේ උදර රෝග කියන එකට පොඩි කාලේ ඉඳන් මිනිස්සු පුරුදු වෙනවා ඒකට. ඒකට පුරුදු වුණාට පස්සේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒක නෝමල් කියලා. ඒක නෝමල් නෑ ඒක ඇබ්නෝමල්. හරිද? ඒක ප්‍රශ්නේ තියෙන්නේ. හරි. තා මොන හරි වඩ දැනගන්න ඕනද මේකේ? නෑ බොහොම ස්තුතියි. හොඳයි. හරි අපි දැන් 8:48යි. තව මොන හරි කාරණාවක් දැනගන්න කාට හරි අවශ්‍ය නම් පමණක් අවස්ථාව තියෙනවා. කවුරුකත් ඉදිරිපත් වෙන්නේ නැත්නම් මම අද සෙෂන් එක අවසන් කරන්නම්. ඔබ සැමට සුබ රාත්‍රියක්. අපි බොහෝ වෙලාවට අවස්ථාව තියෙනවා දෝසතර කියලා පොඩි FB එකේ කණ්ඩායම මොකද Facebook group එකක් තියෙනවා. ඒ group එක මෙහෙවන්නේ කොළොන්නේ විජිත හාමුදුරුවෝ. එයා අඳුරන කට්ටිය ගොඩක් දෙනෙක් මෙතන ඉන්නවා. ඒ හාමුදුරුවෝ ඉල්ලුවා ඉඳගෙන පොඩි ඉල්ලීමක් පලාපල කතනය කරන්න පුළුවන් විදිහට එතන උදව් කරන්න පුළුවන් කණ්ඩායමක් සකස් කරලා දෙන්න කියලා. ඒකෙදි අපි මේගොල්ලන්ගේ පුහුණුවත් එක්කම එතෙන්ට යොමු කිරීමේ ප්‍රවේශය තමයි අද ගත්තේ. මේ මාස දෙකක් වගේ කෙටි කාලයකදී ඒගොල්ලෝ සෑහෙන වපසරියක පලාපල කතනයකට පුරුදු කරලා ගත්ත එකක්. සතියට පැය 9ක් වගේ ඒගොල්ලෝ උනන්දුවෙන් වැඩ කරා. ඇත්තට මේකේ දක්ෂ කට්ටිය ඉන්නවා. මේ පොඩි මේ දේවල් අඩුපාඩු තිබුණට ඒක හදාගන්න පුළුවන් වෙන කට්ටියක් ඉන්නේ. ඒ ඔයගලන්ට අවස්ථාව තියෙනවා දෝසතර කියන එකේ හෙට විතර මම හිතන්නේ හාමුදුරුවෝ දායි පලාපල කියන්නේ ඒකේ තෝරාගත්ත කියන්නේ එනේ හඳහන් වලට මේගොල්ලෝ සතියකට කිහිපයකට විතර පලාපල කියයි. මේකේ ගැටලුවක් නැහැ. අපි ඒකෙදි ඒ සඳහා විවෘතව දෙනවා. ඔයගලන්ගේ කර්ම දෝෂ තියෙන්නේ මොනවද කියන එක පෙන්වලා දෙන්න. ඒක ඔස්සේ යොමු වෙනවා. ඒ ගෲප් එකකටත් යොමු වෙන්න. අපි ඒ වගේම ඔන්ලයින් ඇවිල්ලත් බය නැතුව පලාපල කතනය මේ සිදු කිරීම සඳහා අපි යොමු කරනවා. ඒගොල්ලන්ව පුරුදු කරගන්න ඕනේ වේගෙන් වැඩ කරන්න පුළුවන් වෙන විදිහට. ඒක සඳහා හුරුවකට තමයි මේක අපි පැවැත්වුවේ. සහභාගී වූ ඔබ සැමටම ස්තුතියි. එහෙනම් සුබ රාත්‍රියක්. අපි නැවත අවස්ථාවක ඉදිරියේදී හමු වෙමු.